ආයුබෝවන් ඔබ සියලු දෙනාටම පැහැසර අරණ YouTube නාලිකාවට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නවමු අත්දැකීමක් විදියට ඔබ වෙත ගෙන එන පශ්චාත් උපාධි අධ්‍යාපන සතියාන්ත පාඨමාලාවේ සමාසිකාන්ත පුනරීක්ෂණ වැඩසටහන ඔස්සේ ඔබ මම සම්බන්ධ වෙන්නේ අධ්‍යාපන පරිපාලන විෂය සම්බන්ධව ඔබට තියෙන යම් යම් ගැටලු ඔබෙන් මට යොමු වුණු යම් ගැටලු සම්බන්ධව පිළිතුරු ලබා දීම සඳහා තමයි මම මේ අවස්ථාව සඳහා යොමු වෙන්නේ. මේ අවස්ථාව ඔබට හිමි කරලා දෙන්න මේ ඇත්තටම ලෝකයම කොවිඩ් වසංගතය ඔස්සේ ලෝකයම හුදකලා වෙමින් පවතින අවස්ථාවක ඔබේ අධ්‍යාපනයේ දියුණුව සඳහා පේරාදෙණිය අධ්‍යාපන විද්‍යා දෙපාර්තමේන්තුවේ නව අංශාධිපතිතුමා විසින් මෙහෙයවන මෙම වැඩසටහනට මම හදපිරි ප්‍රණාමය පුද කරනවා එතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම. ඔබ විසින් මා වෙත යොමු කළ අධ්‍යාපන කළමනාකරණ විෂය සම්බන්ධව තියෙන ගැටලු සඳහා පිළිතුරු ලබා දීමට තමයි මම බලාපොරොත්තු වෙන්නේ. එහිදී ඔබ එහිදී පාඨමාලාලාභීන් වැඩි දෙනා මගෙන් යොමු කරපු ප්‍රශ්නයක් තමයි මේ අධ්‍යාපන පරිපාලන විෂයට අදාළව තියෙන විෂය නිර්දේශය මොකක්ද, මොනවද කරලා තියෙන පාඩම් මාතෘකා පිළිබඳව වුන් දැනුවත් කළ යුතුයි කියලා මට හිතුණා. මම එහිදී ඔබෙන් ලබාගත් තොරතුරු ඔස්සේ සකසාගත්තා මෙතෙක් ඔබට ආවරණය වී තිබෙන විෂය කොටස් පිළිබඳව. එහිදී කළමනාකරණය හැඳින්වීම හා කළමනාකරණ ක්‍රියාවලිය කියලා මාතෘකාවක් ඔබ වෙත කෙරිලා ඇති. ඊට පස්සේ කළමනාකරණයට අදාළ න්‍යායික පසුබිම කියලා කොටසක් ඔබ දැනුම ලබාගෙන ඇති. කළමනාකරණ න්‍යාය හා මූලධර්ම කියලා කොටසක් ඔබ වෙත ලැබිලා ඇති. ඊට පස්සේ කළමනාකරණ ක්‍රියාවලියේ තියෙන සංකල්ප, සැලසුම්කරණය, සංවිධානය, ඊට පස්සේ අධීක්ෂණය කියලා මාතෘකාවක්, ඊට පස්සේ පන්ති කාමර කළමනාකරණය පිළිබඳව ඔබ ඉගෙනගෙන ඇති. කාල කළමනාකරණය, ගුණාත්මක පන්ති කාමර ඉගෙනුම් වාතාවරණයක් ගොඩනගා ගන්නේ කොහොමද කියන එක පිළිබඳව ඔබ වෙත දැනුම ලැබිලා ඇති. ලංකාවේ අධ්‍යාපන පද්ධතියේ ව්‍යුහය කොහොමද කියලා ඔබ ඉගෙනගෙන ඇති. විදුහල්පති භූමිකාව, ඊට පස්සේ ඵලදායී පාසල කියන මාතෘකාව ඔස්සේ ඔබ අධ්‍යාපන පරිපාලනය හා කළමනාකරණ විෂය ඔස්සේ දැනුමින් සන්නද්ධ වෙලා ඇති කියලා මම හිතනවා. ඒ අතර කාලය තුල මේ මාර්ගගත අධ්‍යාපනය ඔස්සේ ඔබට සිදුවුණු යම් මගහැරුණු පාඩම් කොටස් හෝ ඔබට අපැහැදිලි පාඩම් කොටස් පිළිබඳව මා වෙත ලැබුණු ගැටලු වලට මම මෙහෙම පිළිතුරු කීපයක් සකස් කරගත්තා. එහිදී කළමනාකරණයට අදාළ න්‍යායික පසුබිම හා සංකල්ප ඔස්සේ ඔබට ඉගෙන ගන්න ලැබිලා තියෙන එක් කළමනාකරණ න්‍යායවල වලදී නිල බලවාදී න්‍යාය පිළිබඳව ගැටලුවක් මා වෙත ඉදිරිපත් වෙලා තිබුණා. මෙන්න මේ විදිහට මේ නිල බලවාදී න්‍යාය ලංකාවේ පාසල් පද්ධතියට කොහොමද ගලපගන්නේ? ලංකාවේ පාසල් පද්ධතිය මේ තුල මේ නිල බලවාදී න්‍යායක ලක්ෂණ දැක ගන්න පුළුවන්ද? ඒක කොහොමද ලංකාවේ පාසල් පද්ධතියට සම්බන්ධ කරන්නේ කියන ආකාරයේ ගැටලුවක් ඔබ විසින් ඉදිරිපත් වෙලා තිබුණා. මෙහෙම ගැටලුවකට ඔබ පිළිතුරක් ගොනු කිරීමේදී ඔබ මේ ගැටලුවේ අහලා තියෙන කොටස නිවැරදිව තේරුම් ගන්න ඕනි. ඉස්සල්ලාම අහනවා මැක්ස් වෙබර් හඳුන්වා දුන් නිල බල තන්ත්‍රවාදී කළමනාකරණයේ මූලික ලක්ෂණ හඳුන්වා.
ඔබේ පාසල් කළමනාකරණ ව්‍යුහය හා එය ක්‍රියාත්මක වන ආකාරය සමග සසඳන්න කියනවා. එතකොට ඔබ පළමුවෙන්ම මැක්ස් වෙබර් හඳුන්වලා දුන්න මේ නිලබලවාදී පාලන ක්‍රමය පිළිබඳව යම්කිසි හැඳින්වීමක් කළ යුතුයි. මැක්ස් වෙබර් කියන්නේ කවුද? කොහෙද යා? මේ නිලබලවාදී න්‍යාය මොන පසුබිමක් මතද ලෝකයට ගොඩ නැගුණේ? ඒ වගේ පුංචි ඡේදයකින් ඔබ මේ නිලබලවාදී න්‍යාය ගැන යම්කිසි හැඳින්වීමක් කළ යුතු වෙනවා. මුලින්ම කිව්වොත් 1864 ජර්මනී මධ්‍යම පාන්තික පවුලක තමයි මේ වෙබර් ඉපදිලා තියෙන්නේ. එතකොට මේ වෙබර්ට මේ නිලබලවාදී න්‍යාය ඉදිරිපත් කරන්න පසුබිම් වුණේ බටහිර යුරෝපය තුල සිදුවෙච්ච කාර්මික විප්ලවයෙන් පස්සේ. ධනේශ්වර තිබ්බු වැඩවසම් පාලන ක්‍රමයේ බිඳ වැටිලා ධනේශ්වර සමාජ ක්‍රමය ලෝකයට අලුතින් නිර්මාණය වුණාට පස්සේ ලෝකයේ මෙතෙක් තිබූ ආර්ථික සමාජ පසුබිම යම් යම් ව්‍යුහයන් වලදී වෙනස් වීම වලට වාජනය වෙනවා. මෙන්න මේ ව්‍යුහයන් වලදී ධනේශ්වර නිෂ්පාදන ක්‍රමයේ වර්ධනය වෙනවත් එක්ක වාණිජකරණය, කාර්මීකරණය, නවීකරණය වැනි ක්‍රියාවලීත් එක්ක ලෝකයේ සමාජ ආර්ථික පසුබිම වෙනස් වෙනවා. මෙන්න මේ වෙනස් වෙච්ච සමාජ ආර්ථික පසුබිමට ගැළපෙන මේ වෙනස් වෙච්ච සමාජ ආර්ථික පසුබිමට ගැළපෙන විදිහට පාලන තන්ත්‍රයක් සකස් කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි වෙබර් මේ නිලබලවාදී න්‍යාය ඉදිරිපත් වෙන්නේ. එතකොට පසුබිම උනේ මේ ධනේශ්වර සමාජ ක්‍රමය ගොඩ නැගීමත් එක තමයි නිලබලවාදී න්‍යාය බටහිර යුරෝපයේ ඉපදෙන්නේ. මේ වෙබර් ඉදිරිපත් කරන නිලබලවාදී න්‍යායේ නීතිමය බලයක් පිළිබඳව තමයි වෙබර් කතා කරන්නේ. වෙබර් මේ නීතිමය බලයක් එක්ක වෙබර් විසින් නිර්මාණය කරන මේ නිලබලවාදී න්‍යාය සමාජය පාලනය කරන්න පරමාදර්ශයක් විදිහටත් හොඳයි කියලා වෙබර් නිගමනය කරනවා. එයා ලෝකයට ඉදිරිපත් කරනවා මේක පරමාදර්ශී පාලන ක්‍රමයක් විදිහට භාවිතා කරන්න පුළුවන් කියලා. අපි බලමු ඊට පස්සේ මේ වෙබර් ඉදිරිපත් කරන නිලබලවාදී න්‍යායේ මොනවද තියෙන මූලික ලක්ෂණ කියලා. මේ නිලබලවාදී න්‍යාය වෙබර් කියනවා දූරාවලියක් තියෙනවා කියලා. ඊට පස්සේ කියනවා නීති පද්ධතියක් මගින් තමයි මේක පාලනය වෙන්නේ කියලා. ඊට පස්සේ කියනවා සුදුසුකම් අනුව නිල තනතුරු වලට පුද්ගලයෝ පත් කරනවා කියනවා. ඊට පස්සේ හරි විධිමත් බවක් මේ පාලන ක්‍රමයේ තියෙනවා කියනවා. ඊට පස්සේ නිලධාරීන්ට කරන කාර්ය කොටස් වැටුප් දීමනා නිශ්චිතව කලින් තීරණය කරලා තියෙනවා කියනවා. ඊට පස්සේ මේ ක්‍රමය තුල පෞද්ගලික සම්බන්ධතා නැහැ. හරිම අපෞද්ගලිකයි. ඒ නිලයන්ට වෙන්නු කාර්ය කොටස් උසස් වීමේ ක්‍රමවේද කල් තියා නිශ්චය කළා තියෙනවා. ඒ අවස්ථාවට සුදුසු විදිහට නෙවෙයි මේ නිලබලවාදී ක්‍රමේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ අවස්ථාවට ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා කල් තියා නීති පද්ධතියක් සකස් කරපු ක්‍රමයක් තමයි මේ නිලබලවාදී න්‍යාය කියලා කියන්නේ. අපි බලමු මොකද්ද මේ දූරාවලියක් තියනවා කියලා කියන්නේ. දූරාවලිය පිරමීඩාකාරයි. මේ පිරමීඩයේ ඉහළ තනතුරු වල ඉන්නේ විධායක තත්වයේ ඉන්න නිලධාරීන්. පිරමීඩයේ ඉහළ සිට පහළට විධායක බලය කෙමෙන් අඩු වෙලා පිරමීඩයේ ඉහළට වගකීම් ඉටු කළ යුතු වෙනවා. පිරමීඩයේ ඉහළ සිට පහළට තමයි නියෝග ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේක ඔබේ පාසලට අනිවාර්යයෙන්ම ගලපා ගන්න පුළුවන්. ඔබේ පාසලෙත් බලව්‍යුහය මෙන්න මේ පිරමීඩාකාරව තමයි දූරාවලියක් විදිහට තමයි ඔබේ පාසලේ කළමනාකරණ ව්‍යුහය සකස් වෙලා තියෙන්නේ. එතකොට ඒ කළමනාකරණ ව්‍යුහය තුළ ඔබේ පාසලේ විදුහල්පති තමයි ඉහළම බලය නියෝග දීමේ ස්ථානයේ සිටින්නේ. පහළට කෙමෙන් නියෝජ්‍ය විදුහල්පති, සහකාර විදුහල්පති, අංශ ප්‍රධානවරු එහෙම ගිහිල්ලා පන්ති නායක තනතුර දක්වා බලය පහළට විමධ්‍යගත වෙලා තියෙනවා මේ පිරමීඩාකාර බල දූරාවලිය තුල. ඊට පස්සේ අපි බලමු මොකද්ද මේ නීති පද්ධතියක් තියෙනවා කියන්නේ. රටක් පාලනය කරනවා නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකින් නීති පද්ධතියක් සකස් වෙලා තියෙනවා.
පාසලක් පරිපාලනය වෙනවා නම් ආයතන සංග්‍රහයක් මගින් මේ නීති පද්ධතිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා කල් තියා තීරණය කරලා තියෙනවා. එන්නේ ඒ විදිහට පාසලක් හෝ ආයතනයක් හෝ සංවිධානයක් ක්‍රියාත්මක කරන්න ඕනේ මෙහෙමයි කියලා නීති පද්ධතියක් වෙබ කල් තියා මේකට නිර්මාණය කරලා තියෙනවා නිල බලවාදී ක්‍රමය තුලින්. මෙහෙට මේ නීති පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා නිල තනතුරු තියෙනවා. නිල තනතුරු කිව්වහම මේ තනතුරු වලට පුද්ගලයෝපත් වෙන්නේ සුදුසුකම් වලින්. ඒ විභාග සමත් වෙලා සුදුසුකම් සපුරාගෙන සේවා ව්‍යවස්ථා අනුව තමයි මේ ආයතන වලට බඳවා ගැනීම සිද්ධ වෙන්නේ. ඊට පස්සේ හරිම විධිමත් මේ වෙබ ඉදිරිපත් කරන නිල බල ක්‍රමය විධිමත් බවක් තියෙනවා. යම් කිසි ආයතනයක් ක්‍රියාත්මක කරන්න ඕනේ මෙහෙමයි මේ ආයතනයේ ඉඩම් රටක නම් ඉඩම් පිළිබඳ වෙනම නීතියක් තියෙනවා, විවාහ පිළිබඳ වෙනම නීතියක් තියෙනවා, මාර්ග පිළිබඳ වෙනම නීතියක් තියෙනවා. ඒ අවස්ථාවට අනුව කටයුතු කරන්නේ කොහොමද කියලා හරි විධිමත් විදිහට නීති මගින් ක්‍රියාත්මක කරන්න ඕනේ කොහොමද කියන එක පිළිබඳව වෙබ නිශ්චිතව මේ නිල බලවාදී ක්‍රමය තුලින් ඉදිරිපත් කරලා තියෙනවා කල්ැතුවම. අනිත් අතට නිලධාරීන්ට තම කාර්ය කොටස් ඉෂ්ට කරපුවාම වැටුප් දීමනා සහ පාරිතෝෂිත කල් තියා තීරණය වෙලා තියෙනවා. කාර්ය ඉෂ්ට වුණාට පස්සේ નિયમિત අවස්ථාවලදී ඔවුන්ට වැටුප් හිමි වෙනවා. සියලුම නිලධාරීන්ගේ තරාතිරම අනුව තමයි මේ වැඩ කොටස් තීරණය වෙන්නේ. ඔවුන් බඳවාගත් සේවා ව්‍යවස්ථාවලට අනුව තමයි වැටුප් තීරණය වෙන්නේ, දීමනා තීරණය වෙන්නේ. ඉහළ තනතුරු වල නිලධාරීන්ට නිල රත, නිල නිවාස, නිල සංචාර වගේ දේවල් ලැබෙනවා. මොකද මේ තනතුරේ තියෙන විධායක බලතලත් එක්ක. ඊපස්සේ අපෞද්ගලික බව කිව්වහම නිල බල ක්‍රමය තුල තියෙන අපෞද්ගලික බවක් කිව්වා කලින්. මේ තුල ඥාතීත්වය, මිත්‍රත්වය වගේ පෞද්ගලික සම්බන්ධතාවලට කිසිම ඉඩක් නැහැ. මගේ ආයතනයෙන් මගේ සේවය ලබා ගන්න එන සේවාදායකයා පෞද්ගලික ජීවිතයේ මගේ සතුරෙක් විය හැකියි. නමුත් සේවාදායකයා මගෙන් ලබා ගැනීමට පැමිණෙන සේවය වෙනුවෙන් මම ඔහුට මගේ සේවය ලබා දිය යුතු වෙනවා. එය තනිකර එය හුදෙක් අපෞද්ගලිකයි. මිත්‍රත්වයේ ඥාතීත්වයේ වැනි කරුණවලදී බයස් ඇති වෙන්න බැහැ කියලා තමයි වෙබ මේ නිල බලවාදී ක්‍රමේ ලක්ෂණ ඉදිරිපත් කරද්දී මේ විදිහේ කාරණා ගැන විශ්ලේෂණය කරලා තියෙන්නේ. අනිත් එක තමයි ලිපි ගුණ පවත්වාගෙන යා යුතුයි. තමන් කරන කාර්ය කොටස් නිශ්චිතව ඉටු කළ වගට ලොග් සටහන් වැනි දේවල් වලින් නිශ්චිතවම ඉදිරිපත් කළ යුතු වෙනවා. තොරතුරු දත්ත රැස් කරගත යුතු. දැන් අපි බලමු මේ මැක්ස් වෙබ ඉදිරිපත් කරන නිල බල ක්‍රමය. ලංකාවේ පාසල් කළමනාකරණයට දායක කරගන්න පුළුවන්ද? ලංකාවේ පාසල් කළමනාකරණ ව්‍යුහය මේ වෙබ කියන නිල බල ක්‍රමයට අනුවද ක්‍රියාත්මක වෙන්නේ? නැත්නම් අපගමනය වෙන අවස්ථාවක් තියෙනවද කියලා ඔබට ප්‍රශ්නයක් මතුවුනොත් ඔබ ළඟ මේකට හොඳ සාවීමත් ශක්තිමත් පිළිතුරක් ඔබ ළඟ තිබිය යුතුයි. විභාගෙට ගිහින් හිතන්න බෑ ලංකාවේ පාසල මෙහෙමද, ලංකාවේ වෙබගේ නිල බලවාදී ක්‍රමේ ලංකාවේ පාසල් අධ්‍යාපනයේ පේන්නේ නැද්ද, ගොඩක්ම මේකෙන් අපගමනය වන අවස්ථාද තියෙන කියලා ඔබ හොඳ නිශ්චිත පිළිතුරක් කල් තියා ගොනු කරගෙන තිබෙනවා නම් ඔබට හොඳ සාර්ථක පිළිතුරක් විභාගයට මුහුණ දෙන අවස්ථාවේ ගොනු කර ගන්න පුළුවන් වෙනවා. සාර්ථක පිළිතුරු ලිවීමක රහස එය වෙන්න පුළුවන් වෙනවා. මෙන්න මේ වෙබ ඉදිරිපත් කරන නිල බල ක්‍රමේ ලංකාවේ පාසල් පද්ධතිය තුළ ගොඩාක් සාර්ථක විදිහට දක්නට ලැබෙනවා කියලා 1965 ඇබට් කියලා පුද්ගලයෙක් පර්යේෂණයක් කළා තියෙනවා. ඔහු කියනවා
ඉතා සංවර්ධිත විදිහට මේ වෙබ ඉදිරිපත් කරන නිල බලවාදී න්‍යාය ලංකාවේ පාසල් කළමනාකරණ ව්‍යුහය තුළ දක ගන්න පුළුවන් කියලා. නමුත් 1965ට වඩා දැන් 2020 වෙනකොට ලංකාවේ අධ්‍යාපනයේ කළමනාකරණ ව්‍යුහය ටිකක් වෙනස් වෙලා තියෙනවා. බලමු අපි කොහොමද මේ වෙබ කියන නිල බලවාදී න්‍යාය ලංකාවේ පාසල් අධ්‍යාපනයට සමපාත වෙන්නේ කියලා. දූරාවලි ව්‍යුහයක් කිව්වහම වෙබ කතා කරන දූරාවලි ව්‍යුහය ලංකාවේ පාසල් කළමනාකරණ ව්‍යුහය තුල තියෙනවා. එතන ඉහළම ඉන්න විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති, ඊට පස්සේ අංශ භාර, ශ්‍රේණි භාර, විෂය භාර, පන්ති භාර, ශිෂ්‍ය නායක, අවසාන දූරාවලියේ පහළම තලයේ ඉන්නවා ශිෂ්‍ය නායකයෝ. දූරාවලියේ ඉහළ ඉන්න විදුහල්පති නියෝග නිකුත් කරනවා ඉහළ සිට පහළට. දූරාවලියේ පහළම ඉන්න පන්ති නායකගේ පටන්ගෙන විදුහල්පති දක්වා වගකීම් ඉටු කිරීම සිද්ධ වෙනවා. එතකොට මේ දූරාවලි ව්‍යුහය ලංකාවේ පාසල් කළමනාකරණය තුල අදට දක්නට ලැබෙනවා. නීති පද්ධතියක් තියෙනවාද? පාසලට ආවේනික නීති පද්ධතියක් හැම පාසලකම තියෙනවා. විනය නීති පද්ධතියක් තියෙනවා, මූල්‍ය රෙගුලාසි තියෙනවා. ඒ අනුව තමයි පාසලක් කළමනාකරණය වෙන්නේ. ඊට පස්සේ අපි බලමු සුදුසුකම් වලටද ඒ තනතුරු වලට පුද්ගලයෝ පත් වෙලා තියෙන පාසලක කියලා. ඔව්, පාසලේ ඉහළම දූරාවලියේ ඉහළම තලය නියෝජනය කරන විදුහල්පති සුදුසුකම්ධාරී විදුහල්පති ශ්‍රේණියේ හෝ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය නියෝජනය කරන පුද්ගලයෙක් විය හැකියි. දූරාවලියේ පහළට විදුහල්පති තනතුරු දරන සියලුම විදුහල්පතිවරුන් ශ්‍රී ලංකා විදුහල්පති සේවය නියෝජනය කරන මහත්මාවන් විය හැකියි. ඊට පස්සේ ගුරුවරුන් තම සුදුසුකම් වලට තමන් හදාරපු උපාධියේ විෂයන් වලට අදාළව තමයි හෝ තමන් පුහුණු වෙත්ති ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාවට අදාළ විෂයන් වලට අදාළව තමයි ඔවුන්ට පත්වීම හිමි වෙලා තියෙන්නේ. එතකොට මේ තනතුරු වලට පුද්ගලයෝ පත් වෙලා තියෙන්නේ තමන්ගේ සුදුසුකම් වලට අනුව. තමන්ගේ සුදුසුකම් වලට අනුව ඉහළ විශේෂීකරණයකින් තමයි මේ පත්වීම් ලැබිලා තියෙන්නේ. ඒ අනුව තමයි ඔවුන් පාසල තුල කටයුතු කරන්නේ. ඊළඟට බලමු පාසල විධිමත් සංවිධානයක්ද? ඔව්, පාසල විධිමත් සංවිධානයක්. පාසල ක්‍රියාත්මක වෙන්න ඕනේ මෙහෙමයි. පාසල ආරම්භ වෙන්නේ මේ වෙලාවට, පාසල අවසන් වෙන්නේ මේ වෙලාවට. පාසලේ නීති පද්ධතියක් අනුව තමයි පාසල ක්‍රියාත්මක වෙන්නේ. නීති මාලාවක් කලින් නිශ්චය කරගෙන හැම පාසලකම තියෙනවා. ඒ නීති මාලාවට අනුව තමයි පාසල් සංස්කෘතිය සකස් වෙන්නේ. ඒකයි එක පාසලට විවිධ සංස්කෘතීන් තිබුණත් යම් විධිමත් විදිහකට තමයි මේ නීති විනය හෝ පාසල් පරිපාලනය පිළිබඳ නීති පද්ධතියක් අනුව තමයි විධිමත්ව පාසලක් කළමනාකරණය සිද්ධ වෙන්නේ. විදුහල්පතිට හිතුමනා කාර්යයන් කිරීමට පාසල තුල බොහෝ වෙලාවට ඉඩ ලැබෙන්නේ නැහැ. පාසල විධිමත් සංවිධානයක්. අපෞද්ගලික බව. පාසල් කළමනාකරණය තුල වෙබ ගෙනියායේ පවතින අපෞද්ගලික බවක්ද දක්නට ලැබෙනවා. පාසල තුල නිලධාරීන් ජාතීත්වය අනුව මිත්‍රත්වය අනුව කටයුතු කරන්න ටිකක් අමාරුයි. නැතුවාම නොවේ. පාසල තුල මානවීය සම්බන්ධතා තියෙන ආයතනයක් නිසා බොහෝ වෙලාවට මානවීය සම්බන්ධතාත් එක්ක තමයි පාසල යන්නේ. නමුත් පාසල තුල අපි ගොඩක් දුරට කතා කරන්නේ අපෞද්ගලික ආකාරයෙන් කටයුතු කරන්න ඕනේ. පාසලේ සියලුම සිසුන් ගුරුවරුන්ට සමාන වෙන්න ඕනේ. ෆේවරේෂන් තියෙන්න බෑ. අපි අපෞද්ගලිකව හැම ශිෂ්‍යයෙකුටම සමානාත්මතාවයෙන් කටයුතු කරන්න ඕනේ. මිත්‍රත්වයේ ඥාතිත්වයේ මත වැඩි සැලකිලි හෝ නොසැලකිලි දක්වන්න නොදැක්විය යුතුයි කියලා තමයි අපි පිළිගෙන තියෙන්නේ. ලිපිගොනු වාර්තා පාසල තුල ගුරුවරු වෙච්චි ඔබ හොඳ ආකාරවම දන්නවා පාසල තුල බොහෝ ලිපිගොනු වාර්තා අපි විසින් පවත්වා ගත යුතු වෙනවා. දෛනිකව පන්ති වාර්තා පොත් ලකුණු කරන්න ඕනේ. ගුරු සිසු පැමිණීම ලේඛනගත කරන්න ඕනේ. වාර සටහන්, දින සටහන් පවත්වා ගත යුතු වෙනවා. ගුරුවරුන්ගේ පෞද්ගලික ලිපිගොනුවක් නඩත්තු කළ යුතු වෙනවා. ලකුණු හා ප්‍රතිඵල විශ්ලේෂණ වාර්තා
තබා ගන්න සිද්ධ වෙනවා. මේ සියලුම කාර්යභාරයක් නිශ්චිතව සකස් කළ ලිපිගොනු ගොඩක් පාසල් දියුණු වීමත් එක්ක දැන් තොරතුරු පද්ධති කරා යොමු වෙලා තියෙනවා. ඩේටාබේස් හදාගෙන තියෙනවා. ඒ වගේ මේ තොරතුරු වාර්තා එකතු කිරීමක් තියෙන්න ඕනේ වෙබර්ගේ අනුව. එහෙම මේ පාසල් ඔබට අත්දැකීම් තියෙන පාසල් වල ලිපිගොනු පවත්වා ගැනීම සිද්ධ වෙනවා. හැබැයි වෙබර්ගේ නිල බලවාදයේ පාසල තුලින් අපගමනය වෙන අවස්ථාද නැතුවම නොවේ. මොනවද මේ අපගමනය? නැත්නම් වෙබර් කියන මේ නිල බලවාදී ක්‍රමයේ ලක්ෂණ පාසල තුලින් දක්නට පාසල අපගමනය වෙන්නේ කොයි වගේ වෙලාවල් වලදීද? හිතලා බැලුවොතින් මේ වෙබර් කියන විදිහට පරමාදර්ශී ක්‍රමයක් විදිහට පාසල් කළමනාකරණයට වෙබර්ගේ නිල බලවාදී න්‍යාය භාවිතා කරන්න අපහසුයි. මක් නිසාද යත් කිව්වොත් මානුෂීය සම්බන්ධතා ගුරුකුලයේ මගින් පෙන්වලා දෙන්නේ මිනිසුන්ට මේ යාන්ත්‍ර විදිහට වැඩ කරන්න මිනිස්සු කැමති නැහැ. යාන්ත්‍රික වෙනකොට මිනිසුන්ගේ තෘප්තිමත් බව අඩු වෙනවා. වෙබර් කියන විදිහට නිල බලවාදී ක්‍රමයේ යම් සේවාදායකයෙක් යම් කිසි සේවයක් ලබා ගන්න එනවද යාන්ත්‍රයක් විදිහට මේ නිල බලවාදී ක්‍රමයේ ක්‍රියාත්මක කරන්න පුළුවන් කියනවා. නමුත් පාසල තුල අපි ගොඩක් වෙලාවට සජීවී ආයතනයක් තමයි පාසල කියන්නේ. මෙන්න මේ පාසල තුල මානවීය සම්බන්ධතා නැතිව අපිට හරි අමාරුයි කටයුතු කරන්න. හොඳයි. අපි ඊළඟට බලමු වෙබර් ඉදිරිපත් කරන මේ නිල බලවාදය පාසල තුලින් අපගමනය වෙන අවස්ථාවක් තියනවාද කියලා. ඇත්තටම පාසලක තියෙන සංවිධාන ව්‍යුහය වෙබර් ඉදිරිපත් කරන මෙම පරමාදර්ශී අධිකාරී ව්‍යුහය තරම්ම පරමාදර්ශයක් නොවන නිසා අපිට 100% එකඟ වෙන්න බෑ වෙබර්ගේ මේ නිල බලවාදයේ 100%ක්ම පාසල් පද්ධතියේ පාසල් කළමනාකරණ ව්‍යුහය තුළ ක්‍රියාත්මක වෙනවා කියලා. අපි කොහොමද එහෙම කියන්නේ? අපි ඔබ විභාගයකදී පිළිතුරු සපයන සෑම අවස්ථාවකම එවිඩන්ස් බේස් වෙන්න ඕනේ. සාක්ෂි පාදකව තමයි ඔබ මේ කරුණු ඉදිරිපත් කරන්න ඕනේ. ඔබ කියනවා නම් වෙබර්ගේ මේ නිල බලවාදී ක්‍රමයේ පාසලෙන් අපගමනය වෙනවා කියලා ඒ අවස්ථාව ඔබ උදාහරණ මගින් ඔබේ පිළිතුර තුර සංවිධානාත්මකව ඉදිරිපත් කළ යුතු වෙනවා. අපි බලමු වෙබර්ගේ මේ පරමාදර්ශී ව්‍යුහයෙන් පාසල අපගමනය වෙන්නේ මොන අවස්ථාවලදීද කියලා. පාසලක් හුදු වෙබර් ඉදිරිපත් කරන යන්ත්‍රයක් වගේ ක්‍රියාත්මක වෙන ආයතනයක් නෙවෙයි. පාසල කියන්නේ සජීවී සංවිධානයක්. එවන් සජීවී සංවිධානයක් තුළ මිනිස්සු ක්‍රියාත්මක වෙන්නේ බොහෝ විට මානුෂීය සම්බන්ධතා එක්ක. මානුෂීය සම්බන්ධතා පිළිබඳ ගුරුකුලය කියන්නේ වෙබර්ගේ මේ නිල බලවාදී ක්‍රමයේ 100%ක්ම පාසල තුළ ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. එකට වැඩ කරනකොට මිත්‍රයෝ පොඩ්ඩක් ඕපදූප කියන්න කැමති වෙනවා. කතාබස් කරන්න කැමති, පෞද්ගලික ජීවිතය ඕනෝන් අතර බෙදා ගන්න කැමති වෙනවා. ඔවුන් ඒ තුලින් මානසික තෘප්තියක් ලබන නැතුව මොවුන් යන්ත්‍ර විදිහට වැඩ කරන්න ගියොතින් ඔවුන්ගේ රැකියා තෘප්තිය බොහෝ අඩු තත්වයකට පත් වෙන බව තමයි මානුෂීය සම්බන්ධතා පිළිබඳ ගුරුකුලය මේ නිල බල ක්‍රමයට ඉදිරිපත් කරන විවේචනය වෙන්නේ. ඉතින් ඔබේ පාසලටත් ඔබ අත්දැකීම් ලබන ඔබේ පාසලටත් මෙය අදාළ කරගත හැකිද යන්න පිළිබඳව ඔබ නැවත වාරයක් සිතන්න. අනිත් අතට නිල බල ක්‍රමයේ පරමාදර්ශයක් කියලා වෙබර් ඉදිරිපත් කළත් රොබර්ට් කේ මර්ටන් වගේ කෘත්‍යවාදී සමාජ විද්‍යාඥයෝ කියනවා මෙන්න මේ කෘත්‍යවාදී න්‍යාය තුළින් රොබර්ට් කේ මර්ටන් කියනවා දුෂ්කෘත්‍ය කියලා කොටසකුත් හඳුර ගන්න පුළුවන් කියලා. ඉතින් මේ දුෂ්කෘත්‍යයන් මෙන්න මේ නිල බල ක්‍රමයේ තුල ක්‍රියාත්මක වෙනවාදෝ කියලා රොබර්ට් කේ මර්ටන් වගේ සමාජ විද්‍යාඥයෝ විවේචනයක් ඉදිරිපත් කරනවා. කොහොමද එහෙම කියන්නේ? ගුරුවරුන් එකම විෂයක් දීර්ඝ කාලයක් ඉගෙනුවාට පස්සේ ඔවුන්ට තියෙන මේ රැකියාවේ ඒකාකාරීභාවය නිසා වයසට යාමත් සමග ඔවුන් යම් කිසි උදාසීන බවකට පත් වෙන්න පුළුවන්ලු. ඔබටත් ඔබේ
ගුරු ජීවිතයේ අවසාන භාගයේදී මෙවැනි අත්දැකීම් වලට මුහුණ දෙන්න සිදු වෙයිද? එකම කාර්යයක් ජීවිතයේ දිගු කාලයක් කරපුවාම මිනිසුන්ගේ තියෙන ඵලදායීතාව සහ කාර්යක්ෂමතාවය ටිකක් අඩු වෙන්න පුළුවන් කියලා රොබර්ට් කේ මාර්ටින් මෙන්න මේ නිලබල න්‍යායේ දුෂ්කෘත්‍යයක් ඉදිරිපත් කරනවා. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවල වලදී වෙබර් පරමාදර්ශයක් විදිහට නිලබලවාදී ක්‍රම ඉදිරිපත් කළත් පාසල තුලින් මෙය අපගමනය වන අවස්ථාද නැතුවා නොවේ. අනිත් කාරණාව තමයි පාසල තුල තියෙන බලය පාසල් පාදක කළමනාකරණය කියන අලුත් කළමනාකරණ ව්‍යුහයන් පාසලට එකතු වීමත් සමග පාසලේ මේ බලය බොහෝ දුරට පහළ තලවලට විමධ්‍යගත වෙලා තියෙන්නේ. එවැනි අවස්ථාවලදී මේ දූරාවලිය 100%ක්ම පාසලට ව්‍යවහාර නොකළ හැකි අවස්ථාද නැතුවා නොවේ. අන්න ඒ වගේ තැනකින් තමයි අර මම කලින් කිව්ව ප්‍රශ්නයට ඔබ පිළිතුර හමාර කළ යුත්තේ. ඔබේ පිළිතුරේ මුල ඉතා ශක්තිමත්ව මම මේ පිළිතුරෙන් උත්තර ලියාගෙන යන්නේ මෙන්න මේ ගැන. හරි පැහැදිලිව ශක්තිමත් මුල් ඡේදයකින් ඔබේ පිළිතුර ආරම්භ කළ යුතු වෙනවා. ඒ තරමටම හරිම ශක්තිමත් වෙන්න ඕනේ ඔබේ පිළිතුරේ අන්තර්ගතය මැද කොටසත්. මුලින් පටන් ගත්තා වගේම හොඳ ගලා යාමක් සහිතව තමයි ඔබේ පිළිතුර අවසාන භාගයේ දක්වා ඔබ ලියා තැබිය යුත්තේ. එහෙම ලියා තබන පිළිතුරේ හොඳ අවසානයකුත් ඔබ සනිටුහන් කළ යුතු වෙනවා. එවිට තමයි ඔබේ පිළිතුර හරි ශක්තිමත් සවිමත් පිළිතුරක් බවට පත් වෙන්නේ. මම හිතනවා මෙන්න මේ පිළිතුරක් ගොනු කරන ක්‍රමවේදය ඔස්සේ ඔබේ පිළිතුරු ලිවීමේ රටාව නැත්නම් මේ පිළිතුරු ලිවීමේ කලාව සකස් කරගත්තොත් ඔබට මේ අධ්‍යාපනය එච්චර නීරස වෙන එකක් නොවේ. ඉතින් වෙබර්ගේ නිලබලවාදය මෙතනින් මම හමාර කරනවා. ඊළඟට මට යොමු වුණු තවත් ප්‍රශ්නයක් තමයි ඔබට ලැබිලා තියෙන තේමාවක් ගුණාත්මක ඉගෙනුම් වාතාවරණයන් ගොඩනැගීම සඳහා යොදාගත හැකි කළමනාකරණ ශිල්ප ක්‍රම. මම හිතන්නේ සමරකෝන් සර් කරපු මාතෘකාවක්. හොඳ නෝට් එකකුත් එක්ක මේ මාතෘකාව කරලා තියෙනවා. මම පාඨමාලාවේ එක්ක සිසුවියකගෙන් ඒ පිළිබඳ තොරතුරුත් ඉල්ලගත්තා. ගුණාත්මක ඉගෙනුම් වාතාවරණයක් ගොඩනැගීම සඳහා යොදාගත හැකි කළමනාකරණ ශිල්ප ක්‍රම පිළිබඳව තමයි සර් මේ පාඩමින් ඔබව දැනුවත් කරලා ඔබව සන්නද්ධ කරන්න උත්සාහ අරගෙන තිබුණේ. අපි ඉස්සලාම බලමු මොකද්ද මේ ගුණාත්මක ඉගෙනුම් වාතාවරණයක් කියන්නේ. ගුණාත්මක ඉගෙනුම් වාතාවරණයක් කියන්නේ ඉගැන්වීම සඳහා පරිසරය සකස් කරගන්න එක. ඉගැන්වීම නෙවෙයි. ඉගැන්වීම සඳහා අපි පරිසරය ඉගැන්වීමේ වාතාවරණය සකස් කරගන්න එක තමයි ගුණාත්මක ඉගෙනුම් වාතාවරණයක් ගොඩනගනවා කියලා කියන්නේ. මේ සඳහා ගුණාත්මක ඉගෙනුම් වාතාවරණයක් සකස් කිරීමේදී සමාජ විද්‍යාත්මක හේතු තියෙනවා, මනෝ විද්‍යාත්මක හේතු තියෙනවා, පරිසර විද්‍යාත්මක හේතු තියෙනවා. අපි ඒ පිළිබඳව අවධානය යොමු කරගන්න ඕනේ. ගුණාත්මක ඉගෙනුම් පරිසරයක් සකස් කරනකොට අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ භෞතික පරිසරය කොහොමද අපි සකස් කරන්නේ? සමාජීය පරිසරය කොහොමද සකස් කරන්නේ? ඒ තුලින් ළමයින්ගේ චිත්ත වේග කොහොමද අපිව සංවර්ධනය කරන්න පුළුවන්? ඊට පස්සේ මනෝ විද්‍යාත්මක හේතු කොහොමද මේකට බලපාන්නේ? ඉගෙනීම සඳහා මේ සියලු සාධක වලින් පෝෂණය වෙච්ච පරිසරයක තමයි ගුණාත්මක ඉගෙනුමක් සිද්ධ වෙන්නේ. ඊළඟට අපි බලමු ගුණාත්මක ඉගෙනුම් පරිසර කියන්නේ මොනවද කියලා. ගුණාත්මක ඉගෙනුම් පරිසරයක් කියන්නේ ඉගෙනීම තමයි මේ පරිසරයක ගුරුවරු සහ ශිෂ්‍යයන්ගේ ප්‍රධාන ඉලක්කය. ප්‍රධාන ෆෝකස් එක වෙලා තියෙන්න ඕනේ ඉගෙනීම. මෙන්න මේ ඉගෙනීම ප්‍රධාන අරමුණ කරගත්ත ඵලදායී ලෙස ගුරුවරුන් සහ ශිෂ්‍යෝ දෙගොල්ලන්ටම වැඩ කරන්න පුළුවන් පරිසරයක් හදාගන්න එක තමයි ගුණාත්මක ඉගෙනුම් වාතාවරණයක් සකස් කරන ගන්නවා කියලා කියන්නේ. නැවතත් කිව්වොත් ගුණාත්මක ඉගෙනුම් පරිසරයක් හදන අපේ පරමාර්ථය වෙන්න ඕනේ
ඉගෙනීම තමයි අපේ මූලික ඉලක්කය වෙන්න ඕනේ. මූලික ඉලක්කය ඉගෙනීම. අන්න එහෙම ඉගෙන ගන්න ගුරුවරුන්ටත් ශිෂ්‍යයන්ටත් ඵලදායීව වැඩ කරන්න පුළුවන්. පරිසරයක් නිර්මාණය කර ගැනීමේ විද්‍යාව තමයි ගුණාත්මක ඉගෙනුම් වාතාවරණයක් සකස් කිරීම කියලා කියන්නේ. මේ විද්‍යාවේදී අපි අර ඉහත කියපු සාධක පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. නැවතත් කිව්වොත් සමාජ විද්‍යාත්මක සාධක තියෙනවා, මනෝ විද්‍යාත්මක සාධක තියෙනවා, පරිසර විද්‍යාත්මක සාධක තියෙනවා. මේ සියලු සාධක පිළිබඳව සලකා බලමින් තමයි ඉගෙනීම අරමුණු කරගත්ත ඵලදායී විදියට ගුරුවරුන්ටයි ශිෂ්‍යයන්ටයි දෙගොල්ලටම වැඩ කරන්න පුළුවන් ඉගෙනුම් වාතාවරණයක් ගොඩනගා ගන්න ගුරුවරු විදිහට ඔබ ස්ට්‍රැටජීස් මොනවද භාවිතා කරන්න පුළුවන් උපක්‍රම පිළිබඳව තමයි මේ මාතෘකාව තුළදී ඔබ දැනුමින් සන්නද්ධ වෙලා තිබුණේ. ගුණාත්මක ඉගෙනුම් වාතාවරණයක් තුළ සියලුම සිසුන්ට ඉගෙනීමේ ක්‍රියාවලියට සම්බන්ධ වෙන්න අපි සහාය වෙන්න ඕනේ. පන්තියක ඉන්න දක්ෂ ශිෂ්‍යයෝ ටික විතරක් විභාගය ඉලක්ක කරගෙන අරගෙන යන ගමනකට නෙවෙයි අපි ගුණාත්මක ඉගෙනුම් වාතාවරණයක් සකස් කර ගන්නවා කියලා කියන්නේ. ගුණාත්මක ඉගෙනුම් වාතාවරණයක් තියෙන පන්ති කාමරය පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී පන්ති කාමරයක් වෙන්න ඕනේ. මේකේ සියලුම මට්ටම් වල ඉන්න සිසුන්ට සංජානනය කළ හැකි ඉගෙනුම් අත්දැකීම් සකස් වෙන්න ඕනේ. මේ සියලු දෙනාට ගැළපෙන ආකාරයට භෞතික පරිසරයේ පන්ති කාමරය තුර සකස් විය යුතු වෙනවා. ඔබ අවධාරණය කරන්න ඕනේ ගුණාත්මක ඉගෙනුම් පරිසරයක් තුළ සියලුම සිසුන්ට සහාය වෙන්න පුළුවන් විදිහට තමයි මේ වාතාවරණය අපි සකස් කරගත යුතු වෙන්නේ. ඊළඟට අපි බලමු ගුණාත්මක ඉගෙනුම් පරිසර නිර්මාණය කරපුවහම සිසුන්ට මොනවද ලැබෙන වාසි? මේ ගුණාත්මක ඉගෙනුම් පරිසරවල ඉගෙන අපි හැදපුවාම ශිෂ්‍යෝ මෙන්න මෙවැනි පරිසර තත්වයන් යටතේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය මෙහෙයවන ශිෂ්‍යයන්ට ලැබෙනවා මෙන්න මේ වගේ වාසි ටික. මොනවද කිව්වොත් මෙවැනි පරිසරවල ඉගෙන ගන්න සිසුන් තමන්ගේ යුතුයකම් මෙන්ම තමන්ට ලැබෙන අයිතිවාසිකම් පිළිබඳව හොඳ සංජානනයකින් තමයි කටයුතු කරන්නේ. ඒ කියන්නේ පන්තිය තුළ ප්‍රජාතන්ත්‍රවාදී වාතාවරණයක් තුළ ශිෂ්‍යයන්ට තමන්ට ලැබෙන අවස්ථාව හිමි වෙනකොට ඔහු අනිත් අයටත් එම අවස්ථාව ලබා දෙන්න උත්සාහ කරනවා. ආත්මාර්ථකාමීත්වයෙන් තොර වෙනවා. ඊළඟට අන් අය විශ්වාස කරනවා. ගුරුවරයා විශ්වාස කරනවා මේ ගුරුවරයා පන්තියේ ඉන්න කොටසකට විතරක් නෙවෙයි සලකන්නේ. හැමෝටම එක වගේ සලකනවා. අන්න ඒ වගේ අන් අය විශ්වාස කරන්න පුළුවන් මට්ටමට ශිෂ්‍යයාගේ චිත්ත වේග ඔහු දියුණු කරගන්නවා. ඊට පස්සේ මේ හැම ශිෂ්‍යයාටම ඉගෙනුම් අත්දැකීම් ලැබෙනකොට අභියෝගවලට මුහුණ දෙන්න ශිෂ්‍යෝ ශක්තිමත් වෙනවා. මෙවැනි පරිසරවල ගුණාත්මක ඉගෙනුම් වාතාවරණයක් සකස් කරගත්තාම සියලුම පන්තියේ ඉන්න සියලුම ශිෂ්‍යයන්ගෙන් ඔබ ප්‍රශ්න ඇසිය යුතු වෙනවා. එතකොට හැම ශිෂ්‍යයන්ටම ප්‍රශ්නයකට උත්තර දෙන්න ඉගෙනුම් අවස්ථාවක් සම්පාදනය කරන්න ඒකට මුහුණ දෙන්න තමන්ගේ ජීවන කුසලතා දියුණු කර ගන්නවා. ඊට පස්සේ අවදානම් ජීවිතයේ තියෙන අවදානම් ගන්න විවිධ අධ්‍යාපන අත්දැකීම් මේ ගුණාත්මක ඉගෙනුම් පරිසරවලින් ළමයින්ට ලැබෙනවා. එතකොට ජීවිතයේ අවදානම් දරන්න ඔවුන් සූදානම් වෙනවා මේ පන්ති කාමරය තුළ ඉඳගෙන. ඊට පස්සේ ප්‍රශ්න අහන්න, ප්‍රශ්නවලට උත්තර දෙන්න ධෛර්ය සම්පන්න ශිෂ්‍යයෝ ටිකක් මේ ගුණාත්මක ඉගෙනුම් වාතාවරණයක් තුලින් බිහි වෙනවා. කොටින්ම කිව්වොත්, සරලවම කිව්වොත් අද අපි බොහෝ විට කතා කරන මේ ළමයින් තුල නැති මෘදු කුසලතා රාශියක් මෙම ගුණාත්මක ඉගෙනුම් පරිසර තුලින් සංවර්ධනය කරගත හැකි වෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේ ගුණාත්මක ඉගෙනුම් වාතාවරණයක් නැත්නම් ගුණාත්මක ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කරන්න කියලා. කොහොමද අපි ඒකට භෞතික පරිසරය සකස් කරන්නේ? ඔබ ගුණාත්මක වාතාවරණයක් සහිත ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කරනවා නම් ඔබේ පන්තියේ භෞතික පරිසරය ඉතා ආලෝකයේ තියෙන තැනක තිබිය යුතු වෙනවා. අපි අඳුරේ වැඩ කරන්න කැමති නෑ වගේම ළමයිනුත්
හොඳ ආලෝකයක් ලැබෙන තැනක තමයි ඉගෙන ගන්න තමන්ගේ අර මොටිවේෂන් එක ඇති වෙන්නේ ආලෝකයේ ඉගෙන ගන්න. අනිත් එක තමයි වාතාශ්‍රයක් ශිෂ්‍යයන්ට ලැබෙන්න ඕනේ. හොඳ වාතාශ්‍රයක් තියෙන පරිසරයක තමයි ළමයි හොඳට සැහැල්ලුවෙන් හරි මේ මානසිකව හරි තෘප්තිමත් විදියට කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. හොඳට ඉඩ තියෙන හොඳට වාතාශ්‍රයක් ලැබෙන පරිසරයක ළමයි ඉගෙන ගන්නවා නම් ආලෝකය ලැබෙන්න ඕනේ. හොඳට හුළඟ වාතය ලැබෙන්න ඕනේ. තමන්ට තියෙන ඉඩකඩ තමන්ට පොඩි ඉඩකඩක් හරි තමන්ට ඉගෙනුම් වැඩ කටයුතු කරන්න පුළුවන් ආකාරයේ ඉඩකඩක් හැම ළමයෙකුටම වෙන් වෙලා තියෙන්න ඕනේ. ඒ ගැන අපි ගුණාත්මක ඉගෙනුම් පරිසර සකස් කරද්දී හිතන්න වෙනවා. ඊට පස්සේ චිත්ත වේගීය පරිසරය. මොකද්ද මේ චිත්ත වේගීය පරිසරය කියන්නේ? චිත්ත වේගීය පරිසරය තුල ගුරුවරු දැක්කහම ශිෂ්‍යයන්ට ආතතියක් ඇති වෙන්න බෑ. තමන්ගේ යාළුවෝ දැක්කහම ශිෂ්‍යයන්ට අනවශ්‍ය විදිහට ආතතියක් ඇති වෙන්න බෑ. චිත්ත වේගීය පරිසරය තුර හොඳ මානසික සැහැල්ලු භාවයකින් ශිෂ්‍යයාට වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් විදිහට චිත්ත වේගීය පරිසරයක් පන්ති කාමරය තුල සකස් විය යුතු වෙනවා. ගුරුවරයා මනා වූ ප්‍රසන්න විදිහට තමයි පන්ති කාමරයට යා යුතු වෙන්නේ. ඔහුගේ සංනිවේදනය, භාවිත කරන වචන, ගුරු ළමයි මොටිවේට් කරන විදිහ, භාවිතා කරන ඉගෙනුම් සම්පත් මේ සියල්ලම ළමයාගේ චිත්ත වේගීය කැළඹීම ඇති නොවන ආකාරයට තමයි ඔබ භාවිතා කරන්න සිද්ධ වෙන්නේ. ඔබ බොහෝ විට ඔබට අත්දැකීම් ලැබෙනවා ඇති පන්ති කාමරයේ ඉන්න ශිෂ්‍යයෝ බොහෝ විවිධයි. ඔබට ලංකාවේ අධ්‍යයනයන් තුළින් සොයාගෙන තියෙන දත්ත අනුව සෑම පන්තියකම විශේෂ අවශ්‍යතා තියෙන දරුවෝ ඉන්නවා. සමහර ලාවට අධික්‍රියාකාරී දරුවන් සාමාන්‍ය පන්ති කාමර තුල සිටිනවා. ඔවුන්ගේ චිත්ත වේගීය තත්වය යම් යම් වර්ණත් එක්ක, යම් යම් සුවඳත් එක්ක, යම් යම් කෑම බීමත් එක්ක වෙනස් වෙනවා. ඉතින් ඒ විට ඔහුගේ චිත්ත වේගීය පාලනයක් නැතිව යනවා. චිත්ත වේගීය කැළඹීම් තත්වයට ඔවුන්පත් වෙනවා. මේ ගැනත් ඔබ අවධානයෙන් යුතුව ඔබේ ඇඳුම පැළඳුම පවා සකස් කරගත යුතු වෙනවා. ඊළඟට අපි බලමු ඊළඟ එකක් භෞතික පරිසරය. මම මුලින් කිව්වේ භෞතික පරිසරය ගැන. ඊට පස්සේ කතා කළේ චිත්ත වේගීය පරිසරය ගැන අපි හිතන්න ඕනේ. ඊට පස්සේ අපි කතා කරනවා සහායක පරිසරයක්. මොකද්ද මේ සහායක පරිසරය කියලා කියන්නේ? සහායක පරිසරය කියන්නේ එකිනෙක සිසුන්ට ගෞරවය පිළිගැනීම ලැබෙන විදියට සහායක පරිසරයක් අපි පන්ති කාමරය තුල නිර්මාණය කරන්න ඕනේ. එතකොට තමයි මේ sharing and caring එකිනෙකා තුලින් බෙදා ගැනීම තුලින් අනිත් ශිෂ්‍යයා ශක්තිමත් වෙනවා. මේ වගේ එකිනෙකාට ගෞරවය දීලා එකිනෙකා පිළිගන්න ආකාරයේ සහායක ඉගෙනුම් පරිසරයක්. peer learning ළමයි එකට එකතු වෙලා ඉගෙන ගන්න ඉගෙනුම් අවස්ථා තුලින් සහායක පරිසරයේ ශක්තිමත් කළ යුතු වෙනවා. ඔබ මෙන්න මේ ප්‍රධාන අංශ පෝෂණය කළාම ඔබට ගුණාත්මක ඉගෙනුම් වාතාවරණයක් ගොඩනගා ගන්න පුළුවන් වෙනවා. 1. භෞතික පරිසරය ඔබ සකස් කරගත යුතු වෙනවා. 2. චිත්ත වේගීය පරිසරය ඔබ සකස් කරගත යුතු වෙනවා. ඊළඟට සහායක පරිසරයක් අන්‍යයන් පිළිගන්න අන්‍යයන්ට ගෞරව කරන සහායක පරිසරයක් ඔබ පන්ති කාමරය තුල නිර්මාණය කරන්න වෙනවා. මෙන්න මෙහිම පරිසරයක් තුල දරුවෝ ඉගෙන ගද්දී ඔවුන්ගේ සහජ අභිප්‍රේරණය self motivation එක වැඩි වෙනවා. එය සාධනීය ඉගෙනුම් ඵල ඇති කරගන්න ඔවුන්ගේ කාර්ය සාධන ඉහළ මට්ටමකට ගෙනියන්න ඔබට විශාල රුකුලක් වෙනවා මේ ගුණාත්මක ඉගෙනුම් පරිසර සකස් කිරීම ඔස්සේ. ඊට පස්සේ ඔබ ඉගෙනගෙන තියෙනවා මෙන්න මේ මාතෘකාවටම අදාළව ඉගෙනුම් වාතාවරණ අධ්‍යයන එළඹුම් 3ක් ගැන. මෙන්න මේ අධ්‍යයන එළඹුම් ගැන මට පුංචි ප්‍රශ්න 2-3ක් යොමු වුණා. ඔබට මෙන්න මේ ගැන එකක් තමයි ප්‍රතිබිම්බය පිළිබඳ එළඹුම. ඔබ හැමෝම මේ ගැන දන්නවා. දෙවෙනි එක ශිෂ්‍ය චර්යා පිළිබඳ එළඹුම. තුන්වෙනි එක තමයි උත්තේජන එළඹුම. ප්‍රතිබිම්බය පිළිබඳ එළඹුම කියන්නේ සමහර පාසල් එහෙම නැත්නම් සමහර පන්ති කාමර අපි සංජානනය කරන විදි තියෙනවා. සංජානනය කරන
ආකාරයේ තියෙනවා. සමහර පාසල් ජනප්‍රිය පාසල්, ඉහළ කීර්ති නාමයක් ගොඩනගාගත්ත පාසල්, අන්න ඒ වගේ ප්‍රතිබිම්බය පිළිබඳ එළඹුම කියන්නේ පාසල් පිළිබඳව අපි ළඟ තියෙන සංජානනයන් වලට. අපි මේ පාසල පිළිබඳව අපි දරන මතය, අපි දකින ආකාරය මොකක්ද කියන එක පිළිබඳව. කොහොමද මේ පාසල දකින්නේ කියන එක පිළිබඳව ඒ ඔස්සේ කරුණු හොයලා මේ පාසල් තුල ගුණාත්මක ඉගෙනුම් වාතාවරණ තියෙනවද කියලා අපිට බලන්න පුළුවන්. ඊට පස්සේ ශිෂ්‍යචර්යා පිළිබඳ එළඹුම. ශිෂ්‍යචර්යා පිළිබඳ එළඹුම කියන්නේ සිසුන් විවිධයි. එකම වයස් මට්ටමක ශිෂ්‍යෝ එකම පන්ති කාමරයක හිටියට මොවුන් ඉගෙන ගන්නා විදිය වෙනස්. ඔවුන් පාඩම් කරන විදිය වෙනස්. ඔවුන්ට මතක හිටින විදිය වෙනස්. ඔවුන් කැමති විෂයන් වෙනස්. මේ වගේ ශිෂ්‍ය විවිධත්වය ගැන ඔබ හොඳට මනෝවිද්‍යාවේදී කරුණු අධ්‍යයනය කරලා ඇති. මෙන්න මේ විවිධත්වයට කතා කරන්න පුළුවන් විදියට ඔබ ඔබේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේදය සකස් කරගත යුතු වෙනවා. එවිට තමයි ගුණාත්මක ඉගෙනුම් වාතාවරණයක් සකස් වෙන්නේ. හැමෝටම තේරෙන විදියට උගන්වන්න ඔබට පුළුවන් නම් ඔබ ගුණාත්මක ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක නිරත වන හොඳ ගුරුවරියක්, හොඳ ගුරුවරයෙක්. එසේ විය හැකි නම් ඔබට සෑම ශිෂ්‍යයෙකුටම ඔබ මතක සිටින ගුරුවරයෙක් වෙයි. නැත්තම් පන්තියේ ඉන්න ඉස්සරහ පේලියට විතරක් උගන්වගෙන යන ගුරුවරයෙක් නම් පිටිපස්ස පේලියේ ඉන්න ශිෂ්‍යයන්ට ඔබ අමතක වෙයි ඉක්මනටම. ඒ නිසා ඔබ පන්තියේ 45ක් සිටිනවා නම් 45ටම කතා කළ යුතු වෙනවා. මේ ශිෂ්‍යචර්යා හරි වෙනස්. ඔබ ඉන්න මිනිත්තු 40 තුල හෝ ඔබ ඉගෙනුම් ඉගැන්වීම් කාර්ය නිරත වන පැය අතරතුර ඔබ මේ ශිෂ්‍යයන්ගේ විවිධත්වයට කතා කරන්න ඕනේ. ඔබ සමහර ශිෂ්‍යයෝ ගණන් ඉගෙන ගන්නත් කැමති සෞන්දර්යයෙන් වෙන්න පුළුවන්. ඔබ ගණිතය උගන්වන විට සෞන්දර්යයෙන් දොවුන්ට කතා කළ යුතු වෙනවා. මෙන්න මේ විවිධත්වයේ එළඹුම ඔස්සේ ගුණාත්මක ඉගෙනුම් වාතාවරණ සකස් කරනවා කියන්නේ අන්න ඒ කාරණාවට. ඊළඟට උත්තේජන එළඹුම. උත්තේජනය කියන්නේ ශිෂ්‍ය සංවේදීතාව වෙනස් කරන්න පුළුවන් අපි උත්තේජන ලබා දෙන්න ඕනේ. අපිත් වයසට ගියත් අපිත් කැමති අපිට පෙළඹවීම් කරනවා නම් අපි උත්තේජන වලට හරි කැමති. අපි උත්තේජන වලට ප්‍රතිචාර දක්වනවා. ඔබ ශිෂ්‍යයෝ කරන හොඳ වැඩ සඳහා ඔබ හැමතිස්සෙම පෙළඹවීම් සිදු කළ යුතු වෙනවා. ඒ පෙළඹවීම හැමතිස්සෙම වචන විතරක් නෙවෙයි. ඔබේ මුහුණේ තියෙන ඉරියව් වලින් ඔබට ශිෂ්‍යෝ පෙළඹවීම් කරන්න පුළුවන්. ඔබට යම් සංඥා සංකේත භාවිතා කරන්න පුළුවන් ශිෂ්‍යෝ පොළඹවන්න. ඉතින් මේ පෙළඹවීම් සහිත ඉගෙනුම් පරිසර තුලින් හොඳ ගුණාත්මක ඉගෙනුම් පරිසරයක් සකස් වුණාම ශිෂ්‍යයන්ගේ සහජ උත්ප්‍රේරණය වැඩි වෙනවා. මෙන්න මේ සහජ උත්ප්‍රේරණය ඔස්සේ ගුණාත්මක ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක් ඔබට දියත් කළ හැකි වෙනවා. ඒ විට ඔබේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය වඩා ඵලදායී එකක් බවට පත් වෙයි. ඉතින් මම හිතනවා අධ්‍යාපන පරිපාලනය සහ කළමනාකරණයේ විෂය ඔස්සේ මට ලැබුණු ඔබෙන් ලැබුණු පුංචි විෂය කොටසක ඔබ විසින් මතු කළ ගැටලු කිහිපයකට තමයි මම අවධානය යොමු කළේ. මේ අවස්ථාව ලබා දීම පිළිබඳව පේරාදෙණිය අධ්‍යයන විද්‍යාංශයේ අංශාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක මැතිතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් තව නොබෝ දිනකින් ඔබට මුහුණ දීමට සිදුවෙන සමාසිකාන්ත විභාගය සඳහා මම ඔබ සියලු දෙනාටම විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීම සඳහා සුබ පතනවා. ඔබ සියලු දෙනාටම සුබ දවසක්. ස්තුතියි.